අයිබෝවන් අද අඟහරුවාදා සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා අපි සෑම විටම ප්‍රාර්ථනා කරන්නේ යහපත් පරිසරයක අපිට ජීවත් වෙන්න ලැබෙන කියලානේ. අපේ ඉදිරි පරම්පරාවට යහපත් පරිසරයක ජීවත් වෙන්න ලැබෙන්න කියලානේ. ඇමරිකානු ජාතික විද්වතෙකු වන වර්ල්ඩ් රැල්ෆෝ වර්මසන් කියන විද්වතා එක්තරා අවස්ථාවකදී සඳහන් කළ තිබෙනවා කිසියම් ශිෂ්ටාචාරයක ගුණාත්මක භාවය මනින්නේ මේ ශිෂ්ටාචාරයේ වර්ගඵලයවත් නැත්නම් භූමි ප්‍රමාණයවත් භෞතික සංවර්ධනයවත් නැත්නම් ජනසංඛ්‍යාව අනුවත් නෙවෙයි මේ ශිෂ්ටාචාරය තුළින් කොයිතරම්නම් ගුණාත්මක මිනිසුන් බිහි කරනවාද කියන කාරණාව මත කියලා. මේක ඕනෑම දෙයකට පොදු කාරණාවක්. යහපත් වීම කියලා කියන්නේ එතරම්ම වටින දෙයක් අපටත් පෞද්ගලිකව සහ අපවට සිටින බොහෝ දෙනාට. ඉතින් ඒ යහපත් සිතුවිල්ල අද දවසේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔබට උදැසනින්ම අපි සූදානම් අඟහරුවාදා සියදසින් ලෝක පුරාතනතුරු හගෙන යන්න අද පුවත් විශ්ලේෂණයට සියදසමෙදට ඉන්නවා ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජය දේශනායක මහතා. ආයුබෝවන් ඔබට සුබ දැසන. ඉතින් තෝරාගත් තොරතුරු මොනවද කියලා බලන්නම තොරතුරු පෙළ ගැස්මත් බලලම ඉමු. ඇෆ්ගනිස්තානයේ වර්තමානයේ තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. බොහෝ අවස්ථාවලදී අපි ඊයේ දවසේත් කතා කළා මේ වර්තමානයේ තුල ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය කියන තොරතුරු පිළිබඳව. ඒ වගේම තමයි ඇෆ්ගනිස්තානයේට අලුත් රජයක් කාන්තාවන්ට හොඳ අවස්ථාවක් කියන කාරණාවලට වඩා ඇෆ්ගනිස්තානයේ සැබෑ ලෙසම වර්තමාන වෙනකොට තියෙන විසඳ ගන්න අවශ්‍යම කරන ප්‍රශ්නයක් තමයි ඔවුන්ට තිබෙන අර්බුදකාරී තත්ත්වය, වියදම් තත්ත්වය සහ නැත්නම් ආහාර ලබා ගැනීම කියන අවස්ථාවන්. අපිට මතකයි මුල් කාලයේදී ලෝක බැංකුව ආධාර පවා ලබා දීම ඇෆ්ගනිස්තානයට අහිමි වුණා. නමුත් වර්තමාන වෙනකොට යම්කිසි යහපත් මට්ටමක් තිබෙනවද මේ තොරතුරුත් එක්ක? හෙට දවසට මේ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පාලනයට නතු වෙලා හරියටම ගතොත් මාසයක කාලයක් ගත වෙනවා. පසුගිය අගෝස්තු 15 වෙනිදා තමයි මේ තාලිබාන් වරු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඵලය අත්පත් කරගත්තේ. හැබැයි ඊට පෙර ගත්තත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ තුල වසර 20ක කාලයක්, දශක දෙකක කාලයක් රැඳී සිටියත් ඇෆ්ගනිස්තානයේ මේ බොහෝ දුරට රටේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල පාලන බලය තිබෙන තාලිබාන් සංවිධානය සහ අනික් අතට ගතොත් වෝලෝඩ්ස්ලා හිටින හඳුන්වන කණ්ඩායම් අතේ තිබුණේ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් කඩිනමින් ඉවත් යාමට තීරණය කිරීමෙන් අනතුරුව තාලිබාන් වරු පාලන බලතල අත්පත් කර ගැනීමත් සමගම ඇෆ්ගනිස්තානය තුළ එක පැත්තකින් ඉතා විශාල ප්‍රමාණයේ දුර්භික්ෂයක් හට ගැනීමේ අවදානමක් සහ රටේ ආර්ථිකය කඩාවැටීමේ ඉතාම දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වුණා. ඉතින් මේක ඇත්තටම බැලුවොත් එimhe දැන් ඔය තාලිබාන් වරු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බලය අත්පත් කරගත් මුල් මේ සති කිහිපය තුළ විවිධ ආකාරයේ මාධ්‍ය ජවනිකා මේ විවිධ සිදුවීම් ජනමාධ්‍යවල සිරස්තල මැව්වට අපි දකිනවා මේ ටිකෙන් ටික ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවල අවධානයෙන් ගිලී යමින් පවතිනවා. හැබැයි ඇෆ්ගනිස්තානයට තවදුරටත් ලෝකයේ අවධානය යොමු විය යුතුව පවතිනවා. මේකට මූලික වශයෙන් බලපාන කාරණා ගණනාවක් තිබෙනවා. එකක් තමයි සංජීවනී මේ ආර්ථික අර්බුදය. ඇෆ්ගනිස්තානයේ තාලිබාන් වරු රටේ පාලන බලතල අත්පත් කර ගැනීමට පෙර සිට ඉතාම දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ UNDP ආයතනයේ පසුගිය සතියේ ප්‍රකාශ කළ ආකාරයට ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් 97%ක් අර දීර්ඝකාමී රේඛාවෙන් පහතට ඇද වැටීමේ අවදානමකට මුහුණ පා සිටිනවා. ඉතින් ඇෆ්ගනිස්තානය කියන රාජ්‍ය ගත්තොත් ලෝකේ ඉතාම දිලින්තම රාජ්‍යයක් හැටියට සැලකෙන්නේ. එක පැත්තකින් රටේ තිබෙන මේ ආරක්ෂාව පිළිබඳව තිබෙන ගැටලුකාරී තත්ත්වයන්, රටේ පවතින දූෂණය ඉහවහා ගිය තත්ත්වයක් තිබෙනවා. දුර්වල කළමනාකාරීත්වය අනෙක් අතට රටේ තිබෙන ආදායම් මූලාස ක්‍රමක්‍රමෙන් වියකී යාම, ඒ වගේම ඉතා ප්‍රබල කාරණයක් තමයි මේ COVID-19 වසංගතය ඇෆ්ගනිස්තාන සමාජය තුළ පැතිර යාම. මේ සියලු ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඇෆ්ගනිස්තානයේ මේ තාලිබාන් වරුන්ගේ ජයග්‍රහණයෙන් අනතුරුව අභියෝග ගණනාවකට මුහුණ පා සිටිනවා. ඔබ සඳහන් කළා අර දැන් ඇෆ්ගනිස්තානයේ තිබෙන දිලිඳු තත්ත්වය සහ පුද්ගලයන්ගේ ආදායම් කියන තත්ත්වය දුර්වල මට්ටමක තියෙන කියලා. හැබැයි ඔබ වෙනදා සඳහන් කරනවා වගේම අපි ගොඩක් වෙලාට දැක්කම ඇෆ්ගනිස්තාන භූමිය කියලා කියන්නේ බොහෝ සම්පත් තිබෙන භූමියක්. නමුත් සෑම විටම මේ ජීවත් වෙන මිනිසුන් සහ පවතින ආණ්ඩුවක් හෝ නැත්නම් රජයක් යපුනේ සෑම විටම ආධාරමක. ඇත්තටම මේකේ පවතින ක්‍රමයේ තියෙන වෙනසක් නේද තියෙන ඇති කරලා තියෙන තත්ත්වය. ඇත්තටම සංජීවනී තාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අද ගෝලීය දකුණේ බොහෝ රටවල් පොදුවේ මුහුණ පා සිටින ප්‍රශ්නයක් තමයි මේ රටවල සම්පත් වලින් ආඩ්‍ය වුණාට, ස්වභාවික සම්පතින් අනුන වුණාට
මේ සම්පත්වල ප්‍රතිලාභ ඒ රටවල ජනතාවට ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් වෙලා නැහැ. මේක ඇත්තටම මේ අතමුන් මේක හඳුන්වන්නේ මේක නව යටත් විජිතවාදී කියලා. මොකද 60 70 දශකවල ඔය ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ රටවල් නිදහස ලබනකොට ආර්ථික විශ්ලේෂකයන් දේශපාලන විද්‍යාඥයන් විශ්වාස කරා ඉතා කෙටි කාල සීමාවක් තුළ අර උතුරු අර්ධගෝලයේ රටවල් වගේ මේ ඉතා කෙටි කාල සීමාවක් තුළ මේ අභිනවයෙන් නිදහස ලැබපු රාජ්‍යයන් සමෘද්ධිමත් සංවර්ධිත සංවර්ධන ගමනට අවතීර්ණ වෙයි කියලා බෑ. එහෙම දෙයක් වුණේ නැහැ. නමුත් අනතුරුව වුන් බැලුවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපේ කලාපේ රටවල මේ කොතරම් ස්වභාවික සම්පත් තිබුණත් මේ රටවල් ඇත්තටම මේ තව දුරටත් යටත් විජිත අධිරාජ්‍යවාදී ග්‍රහණය පවත්වා ගැනීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම උපාය මාර්ග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මේ රටවල් අස්ථාවර කිරීම එක පැත්තකින් පාලන තන්ත්‍ර පෙරලා දැමීමේ රහසිගත නැත්තම් දූර්ත මෙහියුම් රෙජිම් චේන්ජ් කියලා හඳුන්වන ව්‍යාපෘති. අනෙක් අතට මේ ඇත්තටම ගත්තොත් මේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ ඔය බටහිර සමාජයෙන් මේ පෙරදිගට එන මේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය මාධ්‍ය ස්වාධීනත්වය අධිකරණීය ස්වාධීනත්වය මේවා එකක්වත් නරක දේවල් නෙවෙයි. හැබැයි මේවා පසුපස තිබෙන ව්‍යාපෘති. මොකද රජයක් බලයට පත් වුණු දවසේ ඉඳලා විපක්ෂ උත්සාහ කරනවා මේ රජයට ගහන්න පුළුවන් ගල් මුල් ඔක්කොගෙම ගහන්න. මොකද අවුරුදු 4න් 5න් රටවල් අස්ථාවර වෙනවා. ආපහු පාලන තන්ත්‍රයක් කරනවා. ඒගොල්ලෝ අලුත් වැඩ පිළිවෙලකට යනවා. ඇෆ්ගනිස්තානය වගේ රටක් ගත්තොත් ඇත්තටම ගත වුණු දශක 40ක පමණ කාලෙ මේ දශක 4ක පමණ කාල සීමාව තුළ ඒ කියන්නේ වසර 40ක පමණ කාලයක් ඇෆ්ගනිස්තානය ඉතාම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටි රටක් හැටියට සැලකන්න පුළුවන්. ඉතින් තාලිබාන් වරු බලයට පත් වුණාට පස්සේ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ මේ රට අතහැරලා යනකොට ඇමරිකා එක්සත් ජනපදයේ නිකම්ම ගියේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් කියන ආයතනය තමයි ඇමරිකානු මහ බැංකු පද්ධතිය. ෆෙඩරල් රිසර්ව් ආයතනය ඇෆ්ගනිස්තානයේ සතුව තිබුණු විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ෆ්‍රීස් කළා අත්හිටෙව්වා. ඔවුන් කරපු ඉදිරිපත් කරපු තර්කය තමයි මේවා තාලිබාන් සංවිධානය අතට ගියොත් මේක අවභාවිතයට ලක් වෙයි කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් නෙමෙයි ඇමරිකා එක්සත් ජනපදයේම මේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ අනතුරුව ගොඩනගපු ලෝක පර්යාය ඇතුළේ මේ බ්‍රෙටන් වුඩ්ස් ඉන්ස්ටිටියුෂන්ස් හැටියට හඳුන්වන අන්තර්ජාතික මූල්‍ය ආරමුදල සහ ලෝක බැංකුව කියන ආයතනත් වොෂින්ටනයට අනුව යමින් ඇෆ්ගනිස්තානයේ තිබෙන මේ සම්පත් අත්හිටුවීමට ඒ සඳහා ප්‍රවේශය ලබා දීම තහනම් කිරීමට තීරණය කළා. මේ අතර චීන ඉදිරිපත් කළ තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 31ක මුදලක් ඇෆ්ගනිස්තානට ලබා දෙන්නට. එක පැත්තකින් ධාන්‍ය අනෙක් අතට ඖෂධ. ඒ වගේම මේ කොවිඩ්-19 එන්නත් මිලියන 3ක ප්‍රමාණයක් ඇෆ්ගනිස්තානට ලබා දීමට තීරණය කරලා තිබෙනවා. ඒතකොට මම මේ කතා කරේ ඇෆ්ගනිස්තානයේ මුහුණ පා සිටින මේ ආර්ථික අර්බුදය. දෙවෙනි කාරණේ තමයි ඇෆ්ගනිස්තානයේ පවතින මේ මානුෂවාදී අර්බුදය. මොකද ඇෆ්ගනිස්තානයේ ජනගහනය ගත්තොත් එහෙම අපි මේ දකින්නේ ජනතාව ඉතාම අසරණ තත්ත්වයකට මුහුණ පා සිටින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයම ප්‍රකාශ කරන ඇෆ්ගනිස්තානයේ මිලියන 18ක ජනකායක් මේ වන විට මානුෂවාදී ඛේදවාචකයකට මානුෂවාදී ආපදාවකට මේක වුන් හඳුනන හියුමැනිටේරියන් ඩිසාස්ටර් එකක් හැටියට මානුෂවාදී ආපදාවකට මුහුණ පා සිටිනවා. පසුගිය සතියේ ඩොක්ටර්ස් විතවුට් බෝඩර්ස් කියන දේශ සීමා නොමැති මේ වෛද්‍යවරු කියන ආයතනය ප්‍රකාශ කළ ඇෆ්ගනිස්තානයේ මේ සෞඛ්‍ය පද්ධතිය විදවැටීමට ඔන්න මෙන්න කියලා. එතකොට මේක ඉතාම ගැටලුකාරී තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෑත ප්‍රකාශ කරන ආකාරයට මෑත මාස කිහිපය තුළ විතරක් ඇෆ්ගනිස්තානයේ ලක්ෂ 5කට වැඩි පිරිසක් මේ වන විට අවතන් වෙලා තිබෙනවා. මේ තාලිබාන් සංවිධානයේ බලය අත්පත් කර ගැනීමට ආසන්න සහ අනතුරු ඇතිවෙච්ච උද්ගත වූ තත්ත්වයන් යටතේ. ඊළඟ කාරණේ තමයි කාන්තාවන්ගේ අයිතිවාසිකම්. අපි දැක්ක මේ ඉරිදා දිනේ ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන ඇමතිවරයා අබ්දුල් බාකි හක්කානි ප්‍රකාශ කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමට දෙනවා සරසවි අධ්‍යාපනය ලබා දීමට දෙනවා. හැබැයි ලබා දෙන්නේ පිරිමින්ගෙන් වෙන්කොට තබලයි කියලා. මොකද මේ ඇෆ්ගනිස්තානයේ තියෙන සමාජය ගත්තොත් තියෙන ඇෆ්ගන් තාලිබාන් සංවිධානයේද ඇතුළු ඇෆ්ගනිස්තානයේ තාලිබාන් වරුන්ගේ ඇතුළු සමස්ත ජනගහනයේ 40%ක් ඔය පෂ්තූන් කියන ජන කණ්ඩායම පෂ්තූන් නිම්නයේ ජීවත් වෙන උන් ඇත්තටම
අපි කතා කරන මේ මූලධර්මවාදී ඉස්ලාම් මූලධර්මවාදී කියන මේ ඉස්ලාමික් ෆන්ඩමෙන්ටලිසම් කියන ඒ තරමටම වුණත් ඊටම දෙඩි මතධාරී කණ්ඩායමක්. ඉතින් වුන් ඇෆ්ගනිස්තානයේ වුන් දීර්ඝ කාලයක් තිස්සේ කාන්තාවන්ට අධ්‍යාපනය හා සම්බන්ධ වරප්‍රසාද ලබා දුන්න සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් තියෙන සංජීවනි ඇෆ්ගනිස්තානයේ මේ කාන්තාවන් කියන අවුරුදු 15ට වඩා 15 හෝ 15ට වඩා වැඩි බැරිවියන් සහ කාන්තාවන්ගේ 29%කට විතරයි ලියන්නට කියවන්නට හැකියාව තිබෙනවා. නමුත් පිරිමින්ගෙන් 55%කට ලියන්න කියවන්නට පුළුවන්. ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ඉතාම දැඩි ප්‍රතිපත්ති මේ පසුගිය මේ 2020 වසරේ මැයි මාසයේ 18 හැවිරිදි තරුණියක් ඝාතනයට ලක් කළා. මොකද තමන්ගේ පෙම්වතත් සමග පැනලා ගියා කියලා. ඉතින් ඒ වගේම ඔවුන් කාන්තාවන්ට පෙරහිව ඉතාම දැඩි ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් මේ නව තාලිබාන් පාලනයේ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළාට මේ Taman පෙරට වඩා වෙනස් කියලා වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ. තුන්වෙනි කාරණේ මම මේ මතු කරන්නේ මේ මාධ්‍යකරුවන්ට ජනමාධ්‍ය නිදහස කියන කාරණේ. මාත සති කිහිපය තුළ මාධ්‍යකරුවන්ට විවිධ ආකාරයෙන් කසපහර ලබා දෙන ඔවුන් දැඩි ආකාරයෙන් ඔවුන් වදබන්ධනයට ලක් කරන සිදුවීම් මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. CPJ කියන ආයතනය Committee to Protect Journalists කියන ආයතනය ප්‍රකාශ කරන ඇෆ්ගනිස්තානයේ මාධ්‍යකරුවන් 400ක් විතර මේ වන විට ඔවුන් මේ රටෙන් පලා යාමට ඔවුන්ට අවශ්‍යව තිබෙනවා කියලා. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා තාමත් අර පන්ෂීර් කියන නිම්න ආශ්‍රිතව රෙසිස්ටන්ට් ෆ්‍රන්ට් කියන කණ්ඩායම සහ තාලිබාන් සංවිධානය අතර තවදුරටත් ගැටුම්කාරී තත්ත්වයන් පවතිනවා. යම් විදියකට මේ ගැටුම් වඩාත් උත්සන්න වුණොත් එහෙම තවත් විශාල පිරිසක් ඇෆ්ගනිස්තානයේ තුල අවතන් වීමේ අවදානමක් තිබෙනවා. ඕනට ජීවිත තර්ජන තිබෙනවා. මේ නිසා මේ අර අගෝස්තු මාසේ 15 වෙනිදා ඇති වුණු සිදුවීම් පෙළත් එක්ක මාධ්‍ය අවධානය යොමු වෙලා ක්‍රමක්‍රමයෙන් මේ ගිලිහී ගියාට ඇෆ්ගනිස්තානට අන්තර්ජාතික ප්‍රජාවගේ ආධාර අවශ්‍යයි. මේ නිසා තමයි මේ පසුගිය තුල තමයි ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයට දැස්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි පාර්ශවකරුවන් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක ආධාර මුදලක් ඇෆ්ගනිස්තානට ලබා දීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් සහන ආයතන අපේක්ෂා කරනවා මේ උන් තක්සේරු කරලා තිබෙනවා. මේ වසර තුල පමණක් ඇමරිකානු ඩොලර් බිලියන මිලියන 66ක පමණ මුදලක් අවශ්‍යයි කියලා ඇෆ්ගනිස්තානයේ ජන ජීවිතයට එල්ලලා තිබෙන මේ අභියෝගය ජය ගැනීමට නම් කොහොම වුණත් එක පැත්තකින් සතුටුදායක කාරණයක් තිබෙනවා. රටවල් ගණනාවක් මේ සම්බන්ධයෙන් ආධාර කිරීම ඉදිරිපත් කළ තිබෙනවා. මම අවසන් කරන්න එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප්‍රකාශ කරන ඇෆ්ගනිස්තානයේ ජනතාවට ජීවනාලියක් අවශ්‍යයි. දශක ගණනාවක් පුරා යුද්ධයෙන් පීඩාවට පත්වෙච්ච අනාරක්ෂිතව වෙසෙන මේ ජනතාවට උදව් කිරීම ඉතාම දැඩි කාලීන අවශ්‍යතාවයක් කියලා. ඇෆ්ගනිස්තානයේ පිටත් වුණු සරණාගතය සම්බන්ධයෙන් කිසියම් ආකාරයෙන් තොරතුරක් වාර්තා වෙනවද? උන්ට ඇෆ්ගනිස්තානයේ දැන් බොහෝ දුරට ඇතැම් රටවල් ඇෆ්ගනිස්තානයෙන් පිටවි ගිය කණ්ඩායම් වලට Tamanගේ රටවල රැකවරණ ලබා දීමට ඉදිරිපත් වුණත් සංජීවනි සමස්තයක් හැටියට ගත්තට පස්සේ මේ බොහෝ දුරට අපි දකින්නේ රට අභ්‍යන්තරයේ සරණාගතයන් බවට පත්වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙලා තිබෙනවා. අර අපි මුල් දවස්වල දැක්ක මේ ගුවන් යානාවල යම් යම් පිරිස් එකතු කරගෙන ගියාට සමස්තයක් හැටියට ගත්තට පස්සේ ඇෆ්ගනිස්තාන ජනතාවගෙන් අති බහුතරයක් තවමත් මේ අවතන් වූ පුද්ගලයන් බහුතරයක් මේ අර ඉන්ටර්නලි ඩිස්ප්ලේස්ඩ් අභ්‍යන්තර වශයෙන් තමයි අවතන් වෙලා සිටින්නේ. අපි තවත් බොහෝ තොරතුරු කතා කරන්න තිබෙන ඊට කලින් ගොල්ලෝ බලලා ඉමු. කුරුඳු කොඹ සහ පිවිතුරු මල් සුවඳෙන් බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර්. ඇෆ්ගනිස්තානයේ වර්තමානයේ පිළිබඳව අපි ඉදිරියේදී තවත් බොහෝ තොරතුරු කතා කරනවා ඉදිරි සිව්දෙස වැඩසටහන් වලදී. ඒ වගේම තමයි ඔබට පැරණි සිව්දෙස වැඩසටහන් සිව්දෙස Facebook පිටුව ඔස්සේ නැරඹීමෙන් අපිට බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන්. විදේශ තොරතුරු කාලීන පුවත් සහ ඒ සිදුවීම් සම්බන්ධයෙන්. ඉතින් ඒ සියල්ල ඔබේ දැනුම යාවත්කාලීන වීම සඳහා මේ ලෝකයේ පිළිබඳව
අපි COVID-19 ගෝලීය වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දැන් කතා කරලා බලමු. කෝටි 22 ඉක්ම වූ ආසාදිත සංඛ්‍යාවක්, ලක්ෂ 46 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක් සහ ගෝලීය වශයෙන් ගත් විට විවිධ රටවල් මේ රෝගී තත්ත්වය මැඩපවත්වන්නට උත්සාහ දරන්නේ කොහොමද සහ කිසියම් ආකාරයක හෝ සහනයක් වුන් ලබාගෙන තිබෙනවා නම් මේ වෙනුවට ඒ රටවල් මොනවද කියන කාරණා පිළිබඳව අපි පිටින් පිට කතා කරනවානේ. අපි අද සූදානම් ඩෙන්මාර්කය පිළිබඳව කතා කරන්න. ඔව් සංකීර්ණ එක කාරණයක් පැහැදිලි මේ වසංගත රෝගයට දැනට තිබෙන හොඳම මේ ප්‍රතිකර්මය තමයි හැකිතාක් දුරට තම තමන්ගේ රටවල පුරවැසියන් එන්නත් කෙනෙක් ලක් කිරීම සහ සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව කටයුතු කිරීම. ඉතින් ඩෙන්මාර්කය මේ කියන්නේ මේ ස්කැන්ඩිනේවියානු රටක්. බොහොම මේ පොහොසත් රටක්. ඊටාම ධන සම්පතින් ආඩ්‍ය වුණු රටක්. ඩෙන්මාර්කයේ මේ ඉතිහාසයට එක්වනවා මේ COVID-19 වසංගතය මුල් කරගෙන ජනතාවට පනවන ලද මේ සීමාවන් නිල වශයෙන් මුළුමනින්ම ඉවත් කළ රට හැටියට දවස් 548ක් දැවන්ත එන්නත් කරන වැඩපිළිවෙලක්. හැබැයි උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳීමේ අවස්ථාව දැන් ඩෙන්මාර්ක් වැසියන්ට උදා වෙලා තිබෙනවා. ලෝකයේ සංවර්ධිත රටවල් අතරින් කොරෝනා වෛරස් වසංගතය හා සම්බන්ධ සීමාවන් මේ මොහොතේ නැති එකම රට හැටියට ඩෙන්මාර්කය සලකන්න පුළුවන්. ඇත්තටම මේ දනිෂ් රජයේ ටිකෙන් ටික සීමාවන් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් පසුගිය වකවානුව තුළ අනුගමනය කළා. මුලින් තිබුණා මේ ඔය අවසන් සීමාව තමයි රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළු වෙන පුද්ගලයන්ට මේ ඇප් එකක් තියෙනවා. මේ ඇප් එක මේ සාක්ෂියක් හැටියට පෙන්වන්නට ඕන මේ Taman එන්නටක් ලබා නොගත් බව. ඉතින් දනිෂ් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරනවා මේ දැන් රට මුළුමනින්ම පාලනයට ලක් කරලා තිබෙන්නේ. දැන් රට හොඳ තැනක තිබෙනවා. හැබැයි ඔහු අනතුරුංග වීමක් කරනවා වසංගතෙන් ඉවර නෑ වසංගතය ඉවර නෑ out of the pandemic කියලා ඔහු කියන්නේ. මොකද යම් විදියකින් යලිත් වතාවක් රට තුල යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගුණොත් යලිත් වතාවක් සීමාවන් පැනවීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කළා. ඉතින් මිලියන 6ක ජනකායක් ඩෙන්මාර්කයේ වාසය කරනවා. ඉතින් අපි ගත්තොත් පසුගිය සතියේ මේ COVID-19 දවසකට නව සිද්ධි 500ක් පමණ වාර්තා වුණා. කොහොම වුණත් ඩෙන්මාර්කයේ මේ එන්නත් කරන වැඩ පිළිවෙල ඉතාම සාර්ථකයි. මොකද මේ රටේ ජනගහනයෙන් මිලියන 6ක ජනගහනයෙන් 76කට එක් මාත්‍රාවක් හෝ ලබා දීලා තිබෙනවා. 73කට මාත්‍රා දෙකම ලබා දීලා තිබෙනවා. එතකොට සංවර්ධිත සෙසු රටවල් සමග මේ සංසන්දනය කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් පූර්ණ වශයෙන් එන්නත් කරන්නට ලක් කරලා සිටින සංඛ්‍යාව 53ක්, බ්‍රිතාන්‍යයේ 64ක්, ජර්මනියේ 61ක්. ඒ අනුව ඩෙන්මාර්කය මේ ලෝකේ පොහොසත් රටවල් අතර එන්නත් කරන්නේ වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කළ රට බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරම මේ අද ලෝක වෙළඳ සංවිධානයේ විශේෂ විද්වත් මණ්ඩලයක් රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ අර COVID-19 එන්නත් කරන හා සම්බන්ධව පවතින මේ පේටන්ට් බලපත්‍ර ඉවත් කර හැකි යන්න සලකා බැලීම සඳහා. මේකට අපි දන්නවා මේ වසරක් ගත වෙලා තිබෙනවා දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව මේ తాවකාලිකව මේ පේටන්ට් අයිතිය ලිහිල් කරලා ගෝලීය දකුණේ සංවර්ධනය පෙමින් පවතින රටවලටත් මේ එන්නත් විපදවීම සඳහා අවස්ථාවක් දී යුතුයි කියන අදහස ඉදිරිපත් කළා. නමුත් මේකට ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් සහාය පළ කළා. නමුත් ජර්මනිය, එංගලන්තය, කැනඩාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ අනිකුත් රටවල් පොහොසත් රටවල් ගණනාවක් තාමත් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ එන්නත් කරන හා පිළිබඳ පවතින සීමාවන් ලිහිල් කරනකොට. මොකද ඒ රටවල ඖෂධ සමාගම් වලට එමගින් පාඩුවක් වේවි කියන විශ්වාසය නිසා. ඉතින් අපි බැලුවොත් දකුණු අප්‍රිකාව, ඉන්දියාව මේ මුල් වතාවට මේ යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ මිලියන ගණනක පිරිසක් මරණයට පත් වෙලා තිබෙනවා. හැබැයි මේ මිනිස් ජීවිත ගැන මේ ඔය බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව කතා කරන මානව හිමිකම් වලට Taman ගරු කරනවා කියලා ප්‍රකාශ කරන අපි වගේ රටවලට එරෙහිව ඔය මානව හිමිකම් කවුන්සිලයට වසරක් පාසා යෝජනා ඉදිරිපත් කරන ඔය රටවල් මේ එන්නත් පිළිබඳ අයිතිය ගෝලීය දකුණු රටවලට ලබා දෙන්නට ක්‍රියා කරන බවක් පෙනෙන්නට නෑ. මේ මම උපුටා දක්වන්නම් මේ සම්බන්ධයෙන් මේ ලෝකයේ මේ එන්නත් කරන හා සම්බන්ධව පෙනී සිටින ආයතනයක්
Global Justice Now කියන ආයතනයේ අධ්‍යක්ෂ නික් ඩියර්ඩන් ප්‍රකාශ කරනවා මේ බ්‍රිතාන්‍ය සහ ජර්මනි ආණ්ඩු සහ ඕනට හිතවත් රටවල් මේ එන්නත්කරණය හා සම්බන්ධ මේ අයිතිය දකුණේ රටවලට ගෝලීය දකුණේ රටවලට ලබා දීම වැළැක්වීමට ගත්ත උත්සාහය සදහා මේ සමාවට කරුණු හැටියට ඉදිරිපත් කරන්නට ඔවුන්ට තවත් කිසිවක් ඉතිරි වී නොමැති බව. ඉරානයේ නව නායකයෙකු යටතේ තමන්ට අනන්‍ය වූ පාලනයක් බිහි කර ගැනීමෙන් සිටිනවා මේ වෙනකොට. නමුත් මේ පාලනය යටතේ ඔවුන්ගේ පසුගිය වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ටිකක් සොයා බලන්න කැමතියි. විශේෂයෙන්ම ඔවුන්ගේ ලිස්ටික් වැඩපිළිවෙල සම්බන්ධයෙන් වර්තමානයේ කොහොමද? අපිට දකින්නට පුළුවන් ඉතාම හොඳ ප්‍රවණතාවක්. ඒ කියන්නේ මේ ගල්ෆ් පර්සියන් ගල්ෆ් කලාපය හා සම්බන්ධ මේ බයිඩන් පාලනය මේක මම දැක්ක එක විශ්ලේෂක හඳුන්වලා තිබුණා මේ නිව් බයිඩන් ඩොක්ට්‍රින් කියලා. ওই ඩොක්ට්‍රිනක් කියලා කියන්නේ මේ ඉතාම දැවැන්ත මතවාදයක් කියන එක. මේ බයිඩන්ගේ මේ අලුත් ප්‍රතිපත්තිය මුල් කරගෙන ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර මේ පවතින අර්බුද නුදුරු ඉදිරි සති කිහිපය තුළ විසඳීමට ඉඩ කඩ තිබෙනවා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ එක පැත්තකින් අපි දකිනවා මේ මෑත කාලේ මේ විවිධ ප්‍රවෘත්ති දිහා බලනකොට ඇමරිකාව ක්‍රමක්‍රමයෙන් සෞදි අරාබියෙන් ඈතට යමින් තිබෙනවා. ඒකට ඒ ලෝකයේ මේ ගල්ෆ් ප්‍රදේශයේ දෘෂ්ටිවාදීන්ගේ කඳවුරු දෙකකට නායකත්වය ලබා දෙන රටවල් දෙකක් තමයි එකක් සුන්නි මුස්ලිම් නිකායට නායකත්වය ලබා දෙන සෞදි අරාබිය සහ ඒ වගේම ඉරානයේ මේ ෂියා මුස්ලිම් ආගමික නිකායට නායකත්වය ලබා දෙන්නේ. අපි දන්නවා මේ ඉරානයේ දැඩි මතධාරී පාලකෙක් පළේටපත් වුණ ඉබ්‍රාහිම් රයිසි පසුගිය ජූනි මාසයේ පැවති මැතිවරණයේ අපි බලාපොරොත්තු වෙන මේ ඔහු බලයටපත් වුණාට පස්සේ වොෂින්ටනයේ සහ ටෙහෙරාන පාලනය අතර මේ අර්බුද මතභේද වඩා තීව්‍ර වෙයි කියලා. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙන විට තීරණය කරලා තිබෙනවා මේ කලාපයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ආම්පන්න සහ හමුදා ක්‍රමක්‍රමයෙන් ඉවතට රැගෙන යන්නට. ඒ අතර ඉරානයේ මේ සහ අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සිය අතර පැවති මතභේද ක්‍රමක්‍රමයෙන් නිමාවට පත්වන බවක් දකින්නට පුළුවන්. මොකද මේ අන්තර්ජාතික පරමාණු ශක්ති ආයතනයේ ප්‍රධානියා ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සි කියලා හඳුන්වන මේ ආයතනයේ ප්‍රධානියා රෆායල් ග්‍රොසි එහි ටෙහෙරානයට ගියා. ටෙහෙරානයේ දැන් කැමැත්ත පළ කරලා තිබෙනවා මේ තමන්ගේ රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල අර තිබෙන වීඩියෝ කැමරාස් වල ඒවා දැන් මේ අලුත් කරන්නට. මොකද ඒවල බැටරි මාරු කරලා මේවා අලුත් කරන්නට. මොකද මේක ඉතාම හොඳ ප්‍රවේශයක්. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි සති කිහිපය තුළ යුරෝපා රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයත් ටෙහෙරාන පාලනයත් අතර න්‍යෂ්ටික අර්බුදය විසඳන ලකුණු දකින්නට තිබෙනවා. මීට වසර 20කට පෙර සැප්තැම්බර් මාස 11 වෙනිදා කියලා කියන්නේ ඇමරිකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනා අනුස්මරණය කරන දිනයක් බවට අද දවස වෙනකොට පත් වෙලා තිබෙන්නේ ඇමරිකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය නිසා. මේ ප්‍රහාරය අපි පසුගිය දින කිහිපය පුරාවටම කතා බහ කරපු තොරතුරු බොහෝමයක් තිබුණේ සම්බන්ධව. නමුත් එහි ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල ත්‍රස්ත විමර්ශනාංශ සහ බුද්ධාංශ අනාවරණය කරගත් තොරතුරු සාමාන්‍ය හෙළිදරව් කිරීමක් කරලා තිබෙන විශේෂයෙන් අර සෞදි අරාබියට එහෙම එළවලා තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඒ සම්බන්ධ වර්තමානයේ කොහොමද? ඒ සංජීවනි මේ ඔය ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණෙන්නේ ප්‍රහාරකයන් සෞදි අරාබියෙන් පැමිණියා කියන කාරණය දැන් තහවුරු වෙලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද රජය දැන් පිළිඅරගෙන තිබෙනවා. හැබැයි ඇමරිකාව ඍජුවම සෞදි අරාබියට චෝදනා කරන්නේ නැහැ. හැබැයි මේ ප්‍රහාරය ඇත්තටම දැන් පැහැදිලි වෙන කාරණයක් තමයි ඇෆ්ගනිස්තානයේ රෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයක් එල්ල කළාට ඇත්තටම හරිනම් ඇමරිකාව මේ පහරදීමක් කරන තිබෙන සෞදි අරාබියට. කෙසේ වෙතත් අපි මම එක කාරණයක් ගැන වෙලාවත් එක්ක බලලා මේ එක කාරණයක් ගැන ওই National Priorities Project කියන ආයතනයේ අලුත් වාර්තාවක් පළ කරලා තිබෙනවා. මේ වාර්තාවේ කරුණු ඉතාම වැදගත්. ගත වුණු වසර 20ක කාල සීමාව තුළ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ දියත් කළ සංග්‍රාම ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 21ක මුදලක් ඇමරිකාව වියදම් කරලා තිබෙනවා කියලා මේ වාර්තාවේ දක්වනවා. ඉතින් මේ මුදල ඇත්තටම බැලුවොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවගේ සුබ සාධනය සඳහා වෙන් කරන්නට තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ COVID-19 වසංගතයට මුහුණ පා සිටිනවා. අනෙක් අතට ආන්තික කාලගුණ තත්ත්වයන්ගෙන් ජන ජීවිතයට විශාල පීඩාකාරී බලපෑමක් කෙළවලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ යටිතල ව්‍යුහ පහසුකම් ගරා වැටෙමින් තිබෙනවා. මේ මුදල්
වෙනත් රටක නිර්ාර්ථක සංග්‍රාම ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීම කෙතෙක් දුරට සාධාරණද කියන කාරණය මේ National Priorities Project කියන ආයතනය ප්‍රශ්න කරනවා. මෙවැනි තොරතුරු පමණක්ම නෙවෙයි ඔබේ සිනමා රසවින්දනය සඳහා පවා අපි ඇතම් තොරතුරු වාර්තා වුණු අවස්ථාවලදී ඒ තොරතුරු ඔබට සඳහන් කරනවා. ඉතින් මෙවැනි තොරතුරක් තමයි මේ විශේෂ වූ සිනමා පටයක් පිළිබඳව. ඩීන්ස් කියන මේ චිත්‍රපටය මේ අපේ මේ විශ්වයේ තිබෙන වඩාත් භයානකම ග්‍රහලෝකය හැටියට හඳුන්වන මේ ස්ථානයේ තිබෙන මේ ලෝකයට වැදගත් වෙන ඉතාම දුර්ලභ ගණයේ ඛනිජ සම්පතක් සොයාගෙන යන ගමනක් හරියට ගත්තොත් අර ඇවට චිත්‍රපටයට සමාන සිනමා නිර්මාණයක්. ඉතින් අවසානයේ මේ චරිතයට පනපෝන මේ චිත්‍රපටයේ කතානායකයාට ඔහුට පැවරෙන ඔහුගේ නම තමයි ඔහුගේ නම පෝල් ඇට්‍රිඩිස් සිද්ධ වෙනවා. ඔහු අතිදක්ෂ බුද්ධිමත් කරුණෙක්. ඔහු දෛවෝපක තීරණයකට මුහුණ පා සිට පුද්ගලෙක්. ඔහුට සිද්ධ වෙනවා මේ දුෂ්ට බලවේග වලින් තමන්ට සහ තමන්ගේ පවුලේ අයවත් තමන්ගේ ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා මේ දරණ උත්සාහයේදී තමන්ගේ බිය පාලනය කරගන්න පුද්ගලයාට පමණයි මේ ග්‍රහලෝකයේ තුල තරත්මත් තිබෙන්නේ. මේ චිත්‍රපටයේ කතා තේමාව එයා. Can I trust you with something? Yes, always. You know that. I've been having dreams about a girl on Arrakis. I don't know what it means. Dreams make good stories. But everything important happens when we're awake. Hey, you want some muscle? I do? No. We are House Atreides. There is no call we do not answer. There is no faith that we betray. Smile, Gurney. I am smiling. The Emperor asks us to bring peace to Arrakis. හොඳයි. එහෙනම් අදට සමගන්න කාලේ හරි තවත් තොරතුරු දැනගන්න ලෝකේ පුරා පුවත් හොයාගෙන යන්න හිටු දැසර සිදස බලන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් අද දවසට වැඩසටහනට සමුදෙන්නේ. අද මේ පුවත් විශ්ලේෂණයට එකතු වුණ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක මහතා. අයබෝන් ඔබට. එහෙනම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් වාසනාවන්ත දවසක්. අයබෝන්. Media City में आप